ආයුබෝවන් හිට් ඇට් ශ්‍රී ලංකා YouTube channel එක වෙත ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි සූදානම් සුවිශේෂී මාතෘකාවක් කේන්දරයේ වැඩසටහන ඔස්සේ ඔබට තිළින කරන්නට. ඉතින් හිට් ඇට් ශ්‍රී ලංකා YouTube channel එක සාම්ප්‍රදායික ප්‍රචාරණ කලාවෙන් ඔබට ගොස් සුවිශේෂී මාතෘකාවන් තාර්කිකව ඔබට ගෙනෙන්නටයි අපේ අරමුණ. ඉතින් අපි මුලින්ම සිහිපත් කරනවා මේ සුවිශේෂී කරුණු දැනගන්නට ඔබත් අපත් සමග දිගින් දිගටම රැඳෙන්නට හිට් ඇට් ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරන්න අපත් සමග එකතු වෙන්න අපි ඔබට මුලින්ම ආරාධනා කරනවා. ඒ වගේම ඔබට පුළුවන් මේ YouTube channel එක පිළිබඳව ඔබේ හිතවතුන් දැනුවත් කරන්න අපි තාමත් සෙනෙහසින් ඔබට ආරාධනා කරනවා අපි සමග එකතු වන්නට. ඉතින් අපි අද සූදානම් කේන්දරයේ වැඩසටහන තුළින් තවත් සුවිශේෂී මාතෘකාවක් ඔබට දකින්නට සලස්වන්නට සාකච්ඡා කරන්නට. අපි අද තෝරාගත්තේ යන්ත්‍ර නිර්මාණය පිළිබඳව තාර්කිකවත් විද්‍යානුකූලවත් ඔබට ඉදිරිපත් කරන්නට. ඉතින් අපි ඒ සඳහා අදත් ඉතාමත් ගෞරවයෙන් අපත් සමග සම්බන්ධ කරගත්තා ප්‍රවීණ ජ්‍යොතිෂ විශේෂඥ ජ්‍යොතිෂ උපදේශක එවැගේම গুপ্ত විද්‍යාව පිළිබඳ මනා දැනුමක් සහිත සුවිශේෂී චරිතයක්. ගා දිස්ත්‍රික්කයේ කයිකාවල ග්‍රාමයේ සරත්ලාල් වෙල්ගම ජ්‍යොතිෂ අධිපතිතුමා සමග අදත් අපි සූදානම් එකින් එකට පෙළින් පෙළට සුවිශේෂී කරුණු ඔබට ගෙනෙන්නට. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. හොඳයි. අපි අද ඔබතුමාත් එක්ක සාකච්ඡාවට මාතෘකා කරගන්නේ සුවිශේෂී මාතෘකාවක්. මම කැමතියි දැනගන්න ඔබතුමාගෙන් යන්ත්‍ර නිර්මාණය කියන්නේ මොකක්ද? ඔබතුමා අහපු ප්‍රශ්නයට උත්තර දෙන්න මේක නරතනය වගේ කලාවක් නෙමෙයි. මේ යන්ත්‍ර නිර්මාණය කියන්නේ විද්‍යාවක්. මේ විද්‍යාව හරියට දැනගෙන හරියට සිදු කළොත් තමයි ඒක නියම ගුණය ඵලය ලැබෙන්නේ. මම ඒක විද්‍යාවක් කියලා හැඳින්නුවේ මේක රේඛනය කරන නිර්මාණය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒවට අදාළ වත්පිළිවෙත් තියෙනවා. මේ සියල්ලම හරියටම සිදු කළොත් තමයි එහි ප්‍රතිඵලත් අපිට හරියටම ලබා ගන්නට පුළුවන් වෙන්නේ. හොඳයි. මේ සරත්ලාල් වෙල්ගම මහත්මයා මම කැමතියි දැනගන්න මේ යන්ත්‍රය තුලින් ඇත්තටම යන්ත්‍රයකට බලයක් ආරෝපණය කරන්න පුළුවන්ද? පුළුවනි. මම විද්‍යාවක් කියලා හැඳින්වුව මේ යන්ත්‍ර විද්‍යාව යන්ත්‍රවලට භාවිතා කරන පත් ඉරු අතර ප්‍රධාන වශයෙන්ම මූලික වෙනවා රන් පත් ඉරුව. ඊගාවට රන් පත් ඉරුව වගේම රිදී පත් ඉරුව. රිදී වගේම තඹ ලෝහ තමයි විශේෂ වශයෙන් ගන්නෙ. ඒකට සුවිශේෂී හේතුවක් තියෙනවා. ඔබතුමා විද්‍යාව පිළිබඳ හදාරලා ඇති පාසල්වියේදී සන්නායක කියලා විදුලිය ගමන් කරන පරිපත වලට ප්‍රධාන වශයෙන් සම්බන්ධ කරගන්න දේවල් තමයි රන් රිදී මේ තඹ ආදී මේ ලෝහ. මේ වගේ පත්‍ර අවගන්න හේතුවත් ඒ සන්නායකයක් විදිහට ක්‍රියා කරනවා වගේම අපේ වාක් ශක්තිය මේ තරංග වලට මුසු වෙලා ඒ වාක් ශක්තිය මේ තඹපත් ඉරුවල තුල කාවද්දලා ඒ ශක්තිය කාලයක් පවතින ආකාරයට නොයෙක් වත්පිළිවෙත් සහ ක්‍රමවේදයන් තුලින් ඒ තුලට ගැප් කරන පිළිවෙතක් තියෙනවා. එහෙම කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒකට තමයි මේ යන්ත්‍ර විද්‍යාව කියලා කියන්නේ. දැන් යම් පුද්ගලයෙක් ජන්මපත්‍රයක් පරීක්ෂා කරලා ඊට පස්සේ බොහෝ වෙලාවට යන්ත්‍රයක් පළඳින්න කියලා ජ්‍යොතිෂ විද්‍යාව උපදෙස් දෙනවා. යන්ත්‍ර වර්ග බොහොමයක් තිබෙනවා. අපේ ප්‍රේක්ෂකයට දැනගන්න යන්ත්‍ර පිළිබඳව පොඩ්ඩක් හඳුන්වා දුන්නොත්. එක ග්‍රහයින්ගේ අපලවලට ඒ ග්‍රහයාට සුවිශේෂී වෙච්ච ඒ වගේම ඒ කෙනාට දරන්නට පුළුවන් ආකාරයේ යන්ත්‍ර වර්ග තිබෙනවා. ඒ විශේෂයෙන්ම ප්‍රධාන කොට අපි ගන්න බුදු ගුණ යන්ත්‍ර. ඒ වගේම මන්ත්‍ර ශාස්ත්‍ර භාවිතා කරන යන්ත්‍රත් තියෙනවා. මෙහිදී ඒ ග්‍රහයින් අපි සුවිශේෂී හැටියට ගන්නේ 9 දෙනෙක්ව. ඒ 9 දෙනාටම ගැලපෙන යන්ත්‍ර වර්ග විශේෂ වශයෙන් වෙන් කරලා හඳුන්වාගෙන තියෙනවා. මේ අපලවලට මේ යන්ත්‍රය තමයි සුදුසු. ඒ වගේ එක අපලයකට යන්ත්‍ර 2 3 එහෙම විශේෂී වශයෙන් සඳහන් කරලා තියෙනවා. එහිදී මේ යන්ත්‍ර අඳින ක්‍රමවේදයකුත් තියෙනවා. මේකත් අනිවාර්යයෙන්ම සාන්තිකරම ඇදුරෙක් දැනගන්න ඕනේ. මේ යන්ත්‍රයකට ගන්නකොට දිග පළල පවා හරියට ගන්න දැනගන්න ඕනේ. සාන්තිකර්මයකට එක විදිහක් නරක කියන්නේ කෙනෙකුට හානි කරන්න කෙනෙකුට සාන්තියක් ඇති කරන්න කරන ක්‍රම එක විදිහක් හානියක් ඇති කරන්නත් යන්ත්‍ර අඳින ක්‍රම තියෙනවා. එහිදී මේ ගන්න දිග පළල එක සාධකයක් වෙනවා. අපි සාන්තිකර්ම වලදී ගන්නේ පළල වගේ හරි හතරස් එහෙම නැත්නම් පළල වගේ දිග එක සමාන්තර එහෙම නැත්නම් පළල වගේ දිග 3 ගුණයක්
පස් ගුණයක් හත් ගුණයක් වගේ ඔත්තේ ගුණාකාර වලින් යන හැටි තමයි ගුණාත්මකය කියන්නේ සෙත් සාන්ති කර්ම ආදියට භාවිතා කරන යන්ත්‍ර වලට භාවිතා කරන්නේ. ඒ වගේම තමයි මේ අඳින එක ඉරක්වත් තව ඉරකින් කතරයක් විදිහට කැපිලා වෙන් වෙන්නටත් බෑ. එහෙම වෙන් වුණොත් ඒ සාන්තිය නියමාකාරයෙන් ලැබෙන්නේ නැහැ. ඒ යන්ත්‍රය තුල අනිත් විපාක ලැබෙන්නට පුළුවන්. ඒ ඉරකට ඉරක් කැපෙන්නේ නැති වෙන්න දිගපළල හරියට ගන්නවා වගේම අක්ෂර ලියන කොටත් ඒ යන්ත්‍රවලට අදාළ අක්ෂර තිබෙනවා. ඒ අදාළ අක්ෂර දේවතාවුන්ගේ නම් වලට ආදේශ කරපු අක්ෂර තිබෙනවා. ඒ වගේම ඒ බුදු ගුණ යන්ත්‍ර පවා ඒ ගාථා වලට අක්ෂර තියෙනවා අපි සාමාන්‍යයෙන් භාවිතා නොකරන පාලි භාෂාවෙන් සංස්කෘත භාෂාවෙන් ආදී කොට ඇත්තව මේ විදිහට තියෙනවා. ඒ භාෂා හරියාකාරව එකක් උඩ එකක් නොවන විදිහට හරියට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපල තියෙන කෙනෙකුගේ ග්‍රහයන් අතර ඉන්නවා යෝගකාරක ග්‍රහයෝ දුෂ්ට ග්‍රහයෝ ඒ යෝගකාරක නැති අනිත් විපාක ලැබෙන ග්‍රහයෝ ඉන්නවා. ඉතින් සාන්ති කර්ම වේදියා හඳුනා ගන්නට ඕනේ අපලයට අදාළ පුද්ගලයාගේ යන්ත්‍රය ඇඳීමට සුදුසු මොන ග්‍රහයාගේ බලපෑම ඒ ආතුරයට තියෙන වෙලාවකද කියලා. ඒ වගේම දවසේ තියෙන මර හෝරා ඒවා අතාරින්න ඕනේ. ඒ වගේම තමයි ඒ ග්‍රහයින්ට සුවිශේෂී දවස් තියෙනවා. ඒවත් භාවිතා කරන්න. විශේෂයෙන්ම යන්ත්‍රවලට භාවිතා වෙන්න ඕන පුරපක්ෂය තමයි සාන්ති කර්ම වලට භාවිතා කරන්නේ. අවපක්ෂය භාවිතා කරන්නේ නැහැ බොහෝ විට සාන්ති කර්ම වලට. යන්ත්‍රවලට විශේෂයි. යන්ත්‍රවලට අනිවාර්යයෙන්ම පුරපක්ෂය තුල තමයි පුරපක්ෂය කොහොමද බොහය හරියට තේරුම් පැහැදුම් දන්නේ නැහැ. මාසේ පෝය සහ පසළොස්වක පෝය අතර කාලය තමයි පුරපක්ෂය කියන්නේ. එහිදීත් මාසේ පෝය පහුවෙලා දින 3ක් 4ක්වත් ගියාට පස්සේ තමයි සඳ හරියට මතු වුණාට පස්සේ තමයි යන්ත්‍ර කටයුතු ආරම්භ කරන්න කියලා තියෙන්නේ. ඒ වගේම ඒ අතරතුර තියෙන කාලයේ පුර හැටියට ගන්න නිසා ඒ පුර පක්ෂය තුල තමයි මේ විද්‍යානුකූලව ශාස්ත්‍රානුකූලව යන්ත්‍රයක් නිර්මාණය කළ යුතු වන්නේ. හොඳයි. ඔබතුමා යන්ත්‍රයක් නිර්මාණය කරගන්න අවශ්‍ය මූලික පියවර. යන්ත්‍ර නිර්මාණය කරන්නේ කොහොමද කියලා අපේ ප්‍රේක්ෂකයාට දැනෙන ආකාරයෙන් විග්‍රහයක් කළා. ඒ පිළිබඳව අපි ස්තුතිය ඔබතුමාට පිරිනමනවා. හැබැයි අතර මම කැමතියි අහන්න මේ යන්ත්‍රයක් නිර්මාණය කරද්දී විශේෂයෙන්ම යන්ත්‍ර නිර්මාණකරුවා එහෙම නැත්නම් ජ්‍යොතිෂ වේදියා අනුගමනය කරන ක්‍රියාපටිපාටිය දැන් ඔබතුමා සිහිපත් කරා කීපයක්. ඒ වගේම මේ දේ ඇත්තමද කියලා. මොකද ගොඩාක් කට්ටිය සේවය ලබා ගන්න යන සේවාදායකයා දන්නේ නැහැ මේ ඇත්තක් කරනවද බොරුවක් කරනවද කියලා. කොහොමද මේක ඇත්තම කියලා දැනගන්න මොන හරි ඔබතුමාට ඔප්පු කරන්න දෙයක් තියෙනවද? ඔව් බොහොම හොඳ පැනයක් ඔබතුමා විමසුවේ. අර මම යන්ත්‍ර විද්‍යාවක් වගේ මේ යන්ත්‍රය අඳිනකොට තවත් කාරණා එකතු වෙන්න ඕනේ. යන්ත්‍රය ඒ අඳින වෙලාවට අදාළ සුබ දිශාව තෝරගන්නත් ඕනේ. ඒ සුබ දිශාව තෝරගන්නවා වගේම යන්ත්‍රය අඳින නිර්මාණකරුවා යන්ත්‍රය නිර්මාණය කරන ඇදුරා පන්සිල් පද අඩු ගන්න රකින්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. රකින්න උත්සාහ කරන කෙනෙක්වත් වෙන්න ඕනේ. යම් පද කැඩෙනවා වෙන්න පුළුවන්. නමුත් හැකියාකාරව උත්සාහ කරන්න පුළුවන් වෙන්න ඕන. පංචශීලයේ තුල ඉඳගෙන ඒ කටයුතු කරන්න. ඊළඟට තමයි ඒ සඳහා සුදුසු ස්ථානයක් තියෙන්න ඕනේ. ඒ යන්ත්‍රවලට අදාළ ස්ථාන වෙන් කරලා තියෙනවා. ඒකට පිරිසිදුකම සහ ඒ යන්ත්‍රයට සුවිශේෂී ආකාරයට ඒ සාන්ති කර්ම වලදී පැහැදිලි කරලා තියෙනවා. ඔබතුමා අහුව ප්‍රශ්නයක් මේක ඔප්පු කරන්නට පුළුවන් මේකේ ගුණේ ඵලය ලබන්නට පුළුවන් ආකාරය කොහොමද කියලා. මට උදාහරණයක් ඕනම් පෙන්වන්න පුළුවන්. බොහෝ මම දන්න සාන්ති කර්ම වේදින් ඉන්නවා මේ සාත්තර සූත්‍ර කියන දෙකම භාවිතා කරන අය. ඒදී මේ සූත්‍රයක් මට ඕන දැන් පෙන්වන්න පුළුවන්. මගේම කරේ තියෙන මේක යන්ත්‍රයේ පුංචි කොටසක් තියෙන්නේ. සමහර අදතුමන්ලා ඔබ දැකලා ඇති මෙහෙම අල්ලගෙන ඉඳලා මම හදපු යන්ත්‍රයේ ගුණේ ඵලය ඔන්න මම ඔප්පු කරන්න හදන්නේ. ඔබතුමන් බලාගන්න යන්ත්‍රය දිහා කියලා දැන් මේ යන්ත්‍රයේ බලය තියෙනවා මේ කියලා ගාතාවක් කියලා. දැන් ඉහළට ඉස්සරහට පිටිපස්සට යන්න ගමන් කරන්න. දැන් වේගෙන් ගමන් කරන්න. හරි. දැන් වටේට යන මේ ආතුරයක පැත්තට කරගෙන මෙහෙම කියලා මෙහෙම පෙන්වනවා. මේක ශාස්ත්‍රය නෙමෙයි මේක සූත්‍රය. මට පුළුවන් කෙනෙකුට අහු වෙන්න මේ ශාස්ත්‍රයේ සූත්‍රය දෙකම කරලා පෙන්වන්න. ඒ සූත්‍රය එහෙම කරාට ශාස්ත්‍රය එහෙම බොරු කරන්න බෑ. මේ සාත්තර සූත්‍ර කියන මේ සාන්ති කර්ම වල මේ කටයුතු දෙක මම බොහෝ විට පෙන්වුවාට මම මේක ඉගෙන ගත්තා හොඳට මගේ තාත්තගෙන්. මගේ තාත්තා කවදා සූත්‍ර කරපු කෙනෙක් නෙමෙයි ශාස්ත්‍රය හරියට කරේ ඉඳුරුවේ ගුණදාස මහත්තයා කිව්වහම ඕන කෙනෙක් දන්නවා. තාත්තා මට කියලා දීලා තියෙන එකම කාරණය තමයි යන්ත්‍රයක ගුණේ ඵලය එහෙම හොල්ලලා පෙන්නලා වැඩක් නැහැ. එහෙම
ඔය අතින් ගාලා මේ භෞතික විදිහට පෙන්වුවාට වැඩක් නැහැ. ඒකේ හරියට ගුණය ඵලය පෙන්වන්න නම් යන්ත්‍රය පළඳවපු පුද්ගලයාට යන්ත්‍රය පළඳවපු පුද්ගලයා තුළ තිබෙන රෝගයක් හරි කරදරයක් හරි බාධාවක් හරි දුර වෙලා ඒ ගුණය ඵලය ඔහුටම දැනෙනවා නම් ඒක තමයි වෙන්න ඕනේ. එහෙම නැතුව අතින් කරකවලා වටේ කරකවලා යන්ත්‍රයේ බලය මේකයි කියලා පෙන්වුවාට නෙමේ හරියට තියෙන ගුණය ඵලය හරියට ලැබෙන්න තමයි ඕනේ. ඒ එක්කම බොහොම වටිනා කාරණයක් ඒකේ සාත්‍ර සූත්‍ර දෙක තුල එහෙම හරියට ගුණය ඵලය ලැබෙන ආකාරයට යන්ත්‍ර නිර්මාණය කරද්දී ඒට අදාළ තියෙනවා 108 324 108 ගුණාකාර වලින් 1080 යන්න පුළුවන්. ඒ වගේ 18 වඩා සම්පූර්ණ කරාම බොහෝ කාලයක් පවතින වාර ගාන අනුව තමයි යන්ත්‍රයේ කල්පැවැත්ම තියෙන්නේ. ඒ ආකාරයට මේ යන්ත්‍ර කටයුතු හරියාකාර කරන්නට ඕනකම තියෙනවා. මේ වචනේ ශක්තිය ආරෝපණය කිරීම තමයි මෙතනින් සිද්ධ වෙන්නේ. විශ්වයට වචනේ ශක්තිය ආරෝපණය කළා යම් කෙනෙක්ට සහනයක් ලබා දෙන එක. ඉතින් හැබැයි ඔබතුමාලාගේ ජීවනෝපාය සුළුකට තකනවා නෙමෙයි. හැබැයි අපිට දකින්න අහන්දර හැම තැනම මේ වෙන විට ඔය යන්ත්‍ර ඇදුරු පුවත්පතක් ගත්තත් රූපවාහිනිය නැරඹුවත් ඕන තරම් යන්ත්‍ර ඇදුරු ඉන්නවා. තොග පිටින් යන්ත්‍ර ගන්න තියෙනවා. ඉතින් මේ සියල්ලෙන් ශාන්තියක් වෙනවාද කියන සැකය ප්‍රේක්ෂකයන්ට සාධාරණව තියෙන්න පුළුවන්. ඔබතුමා මේ පිළිබඳ හසල දැනුමක් තියෙන කෙනෙක්. මම කැමතියි ඔබතුමාගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලන්න නිවැරදි අවබෝධයක් අපි ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න පිළිබඳව. ඔබතුමා කියනවා වගේ සිංහල බෙහෙත් ඖෂධ වලත් අද යන්ත්‍ර විකුණන්නට තියෙනවා බොහොම අඩු මිලට. ඒවා අරගෙන යන්ත්‍ර ව්‍යාපාරයක් විදිහට යන්ත්‍ර පනදවන අදුරුතුමන්ලත් ඉන්නවා. ඒ තුල හරියාකාරව හරියට කරන කෙනෙක්ව තෝරගන්නේ කොහොමද කියලා ඔබතුමා ඇහුවා. එහෙදී ඔකට හොඳ උත්තරයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපලයක් තියෙනවා කියලා තමන්ගේ ජන්මපත්‍රය තුල පරීක්ෂා කිරීමෙන් දැනගත්තු කෙනා ඒ පිළිබඳව සාන්ති කර්මය සිදු කරගන්නට යන්ත්‍රය පනදව ගන්න යන කෙනා වැඩ කටයුතු මෙතෙක්කල් කරගෙන ආපු ආකාරය පිළිබඳව හදාරන්න පුළුවන්කම තියෙනවා. බොහෝ විට තමන් බොහෝ දන්නා කියන විශ්වාසය ලබන තමයි ළඟට තමයි බොහෝ කෙනෙක් යන්නේ. එහෙම නැති දුර බැහැර කිසිම දෙයක් දන්නේ නැති අය ගාවට යනවා. එහෙමයි බොහෝ විට අමාරු වැටෙනවා. මේ යන්ත්‍රය තමන්ම අඳිනවද? එහෙම නැත්නම් තමන් දන්න සුවිශේෂී ඒ පිළිබඳව දැනීමක් හැකියාවක් තියෙන කෙනෙක් ලවා අන්දවනවද? ඊළඟට මේ යන්ත්‍රය ජීවම් කරන්න එහෙම නැත්නම් ජප කරන්න භාවිතා කරන ස්ථානය තමන්ට දකින්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒ දවස් කීයකටද කුමන කාලයක්ද මේක කරන්නේ කොහොමද කියලා දකින්න පුළුවන් නම් ඒකම තමයි යන්ත්‍රයක සුවිශේෂී කාරණාවක් තියෙනවා. බාල දරුවෙකුට යන්ත්‍රයක් දානවා නම් ඒ දරුවගේ බාරකරුවන්ට පෙන්නලා තමයි සුරය ඇතුළට යන්ත්‍රය අකුලලා දාන්නට ඕනේ. ඒ වගේම තමයි වැඩිහිටියෙකුට නම් ඒ ආතුරයට පෙන්නලා තමයි ඒකට වත්පිළිවෙත් තියෙනවා ගාථා හෝ මන්ත්‍ර තියෙනවා ඒවා කටයුතු කරන ගමන් තමයි යන්ත්‍රය අකුලන්න ඕනේ. මේ සියල්ලම හරියට කරනවාද කියලා Tamanටම දැක ගන්න දැනගන්න පුළුවන්. මේ තුල තවත් සෙත් සාන්ති කටයුතු තියෙනවා යන්ත්‍රය පැනදීමට පෙර ඒවා සිදු කරනවාද ඒවා කරන විදිය කොහොමද කියලා දන්නා කෙනෙක්ගෙන් දැනගෙන හෝ එහෙම තුල කටයුතු කිරීමෙන් තමයි මේකේ සූත්‍රකාරගෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඉතින් දැනීමක් නැති ඔය කරන්නන් වාලේ අපලේ තියෙනවා ඒ නිසාම මේක කරන්න ඕනේ කියලා හිතුමතේ යන අයට මේක දැනගන්න බැරි වෙනවා. සූත්‍රකාරින්ට කොහොමත් අහු වෙන්නට වෙනවා. ඉතින් මම කැමතියි දැනගන්න අපිට පුවත්පතක් ගත්තාට පස්සේ විශේෂයෙන් දකින්න පුළුවන් නඩු හබ ජය ගන්න. ඒ වගේම හැරගිය අය ගෙන්නීම. ඒ වගේම අධ්‍යාපන දියුණුව විභාග ජය ගන්න. මේ වගේ එකින් නොකී ගොඩාක් දේවල් වලට යන්ත්‍රය තුලින් ගුණ හදනවා කියලා ගුණ ලැබෙනවා කියලා අපිට දකින්න තියෙනවා. ඉතින් විශේෂයෙන්ම තරව කරුවන් නිසා පැත් කරලා තිබෙනවා මෙහෙම යන්ත්‍ර පළඳවන්න කට්ටිය එක්කගෙන යන්න. මම කැමතියි ඇත්තටම යන්ත්‍රය තුලින් නඩු හබ ජය ගන්න, විභාගය ජය ගන්න, ඒ වගේ ආකර්ෂණ දිනා ගන්න හැකියාව තියෙනවා. ඔබතුමන් අහපෝ කාරණේදී දක්ෂ සාන්තිකර්ම ඇදුරුතුමන්ලා ඉන්නවා යන්ත්‍ර කටයුතු වලින් සාන්තිකර්ම කටයුතු වලින් නඩු හබ ජය ගන්න, රැකී ආරක්ෂා ගැටලු විසඳන්න එහෙම කරන්න පුළුවන් අය ඉන්නවා. හැබැයි මේකෙදී තමන් සර්ව සාධාරණ වෙන්නට ඕනේ. ඒ වත්පිළිවෙත කරගන්න ආතුරය සර්ව සාධාරණව ඉඳලා එහෙම කටයුත්තක් කරගත්තොත් එහි ප්‍රතිඵලය ලැබෙනවා. තමන්ගේ පැත්ත යුක්ති සහගත නැතුව අයුක්ති සහගතව අසාධාරණ විදිහට ඉඳලා ඒ සාන්තිකර්ම ඇදුරුතුමන්ලව සමාජයට එයාවත් රවට්ටලා අපි මෙහෙමයි කියලා මේ කියලා කරවගත්තොත් එහෙමයි ගුණයක්පලයක් නොලැබෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි පුංචි දරුවෙකුට භාවිතා කරද්දී අනිවාර්යයෙන්ම බුදු ගුණ භාවිතා කිරීම පමණක් තමයි අපි අනුමත කරන්නේ සහ අපි සිදු කරන්නේ දැන්ට ක්‍රියාත්මක වෙනකොට පුංචි දරුවෙකුට සාමාන්‍ය උපන්
කාලය තුලම එහෙම අපල දෝෂ රෝග තියෙනවා නම් නවගුණ යන්ත්‍රවලු ඒ දරුවන්ට ස්පර්ශ වෙන්න තැබීම. ඒ වගේම පුංචි දරුවෙකුට උනත් නවගුණ යන්ත්‍රය තමයි පළඳවන්න අපි අනුමත කරන්නේ. සාමාන්‍ය අවුරුදු 8කට වඩා එහා ගියාට පස්සේ තමයි ඊට වඩා එහා ගිය මන්ත්‍ර ශක්තියින් හෝ බුදුගුණ වලින් ඉහළ ගිය ප්‍රබල යන්ත්‍ර පැළඳීමට සිදු කරන්න අවස්ථාව උදා කරලා දෙන්නේ. මම මේ වැඩසටහන මෙහෙවන්නා විදිහට නෙවෙයි. මම ප්‍රේක්ෂකෙක් විදිහට හිතලා. මම ඔබතුමාට අභියෝගයක් කරොත්. ඔබතුමාට අභියෝගයක් කරනවා. දැන් ඔබතුමා මෙතන සූදානම් කරලා තිබෙනවා මේ යන්ත්‍රයක් සකස් කරන ආකාරය ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න. මමත් ප්‍රේක්ෂකෙක් වෙලා ඔබතුමාට මම අභියෝගයක් කරොත් ඔබතුමාට මේ යන්ත්‍රය සාධන ආකාරය අපිට ඉදිරිපත් කරන්න කියලා. ඔබතුමාට අභියෝගය බාර ගන්න පුළුවන්ද? පුළුවනි. ඒතර ඔබතුමා සකස් කරපු යන්ත්‍ර කීපයක් අපිට පේන්න තියෙනවා. ඒතර ඒ යන්ත්‍ර පිළිබඳ විග්‍රහයක් කරොත්. මෙතන එක යන්ත්‍රයක් තිබෙනවා. පැහැදිලිව බලන්න පුළුවන් නම් මේ නවගුණ යන්ත්‍රයක්. මේක තමයි අර කිව්වේ ලදරුවන්ට පුංචි දරුවන්ට භාවිතා කරන යන්ත්‍රයක් විදිහට. ඊට අමතරව අපි ඊට පස්සේ බුදුගුණ යන්ත්‍රයක් විදිහට භාවිතා කරනවා අභිසම්විධාන යන්ත්‍රය. අභිසම්විධාන යන්ත්‍රයකුත් මෙතන තියෙනවා. මේ මමම නිර්මාණය කරපු යන්ත්‍ර. මේවා අකුරු ලියන්නෙත් මමම. මේ අකුරු සාමාන්‍ය පියවැහිම් බැලුවොත් එහෙම සමහර කෙනෙකුට කියවන්න තෝරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙන මගේ පියාගේ පොතකම බොහොම පැරණිම සනිමෘත්‍යුංජය යන්ත්‍රයක්. මේ සනිමෘත්‍යුංජය යන්ත්‍රය මම භාවිතා කරන යන්ත්‍රයක්. ඒක ප්‍රබල ආශිර්වාද අපල දෝෂ නිවාරණය කරන්න ශක්තිය තියෙන යන්ත්‍රයක්. මේ රේඛනය කරන්න ආරම්භ කරලා තියෙන්නේ ඒ වගේම රාහු අපලවල තියෙන නාගර්ජුන යන්ත්‍රයක රේඛා පස්තාර කිරීම විතරයි තාම රේඛා පස්තාර කරත් ඒ කොටු සලකුණු විතරයි තාම හදලා තියෙන්නේ. ඔබතුමා අභියෝග කරලා පෙන්වන්න පුළුවන්ද කියලා. මම ඒකින්ද අලුත්ම කොලයක අලුතෙන් මෙහෙම කොටුවක් නිර්මාණය කරගන්න හැටි මම පෙන්වන්නම්. එහෙදී මුලින්ම අර මම කිව්වා වගේ දිගපළල හරියට තේරුම් අරගෙන කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ හැම සුබ ශාන්තිකරම කටයුතු වලට භාවිතා කරන යන්ත්‍ර සුවිශේෂී ශක්තියෙන් රැඳී පවතිනවා කියලා සම්මතයක් තියෙනවා දිත්ත රේඛාවලින් ඇඳගත්තාම. මේ එක රේඛාවක්වත් එක රේඛාවකට උඩින් කැපිලා වෙන් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම වෙන් වුණොත් ඒ යන්ත්‍රයේ ශක්තිය නැහැ කියන එක තමයි අපි ඉගෙනගෙන තියෙන මතය අනුව තිබෙන්නේ. මෙතෙන්දිත් මේ රේඛාවට උඩින් යන්න බෑ. එහෙම ගියොත් ඒ යන්ත්‍රය සුදුසු එකක් වෙන්නේ නැහැ. එහෙම තමයි මූලික සැකිල්ල සකස් කරගන්න තියෙන්නේ. ඔබතුමා ඔය සකස් කළ සැකිල්ල අභිසම්බදාන යන්ත්‍රයේ සැකිල්ල. ඔව් බොහොම හරි. එතකොට මම කැමති ඔබතුමා දැනගන්න මේ එක් යන්ත්‍ර නිර්මාණය සඳහා සුවිශේෂී වූ වෙනස් වත්පිළිවෙත් තිබෙනවද? අනිවාර්යෙන්ම. ඒ අර අපලවලට අදාළ ආතුරයාගේ යෝගකාරක ග්‍රහයෝ තෝරගන්නවා වගේම ඒ යන්ත්‍රවලට අදාළ ස්ථාන වෙනස් වෙනවා. අදාළ වර්ණ වෙනස් වෙනවා. අදාළ දින වෙනස් වෙනවා. දිසා වෙනස් වෙන ලවල් තියෙනවා. ඒ වගේ ඒ අපලවලට ඒ ග්‍රහයින්ට ඒ යන්ත්‍රවලට මේ සියල්ලටම වෙනත් වත්පිළිවෙත් භාවිතා කළ යුතු වෙනවා.
මේ යන්ත්‍රයක් පැළඳුවාට පස්සේ ඒ යන්ත්‍රයේ ගුණ ලැබෙන කාල සීමාවක් තියෙනවා. ඒ වගේම තමයි තවත් විශේෂ ප්‍රශ්නයක් තිබෙනවා. සමහර අවස්ථාවලදී අපේ යන්ත්‍රය පළඳින්නා සමහර අවස්ථාවලදී යන්ත්‍රය ආරක්ෂා කරන යන්ත්‍රය තියලා ගිහිල්ලා අනතුරට ලක් වෙච්ච අවස්ථාවන් අපිට අහන්න දකින්න තියෙන සමාජයේ. එතකොට යන්ත්‍රය නිවසේ ආරක්ෂා වෙනවා, යන්ත්‍රය පළඳපු කෙනා අනතුරට ලක් වෙනවා. මේ දෙකටම උත්තරයක් ඕන. එහිදී ජප කරන ජීවම් කරන වාර ගාන අනුව තමයි කල් කොච්චර පවතිනවාද කියලා තීරණය වෙන්නේ. සමහර යන්ත්‍ර තියෙනවා 108 වාරයක් ජීවම් කරාම ජප කරාම අවුරුදු 1.5 විතර වගේ කාලයක් බලය රැඳී පවතින ඒවා. ඒකට තවත් කාරණා එකතු වෙන්න ඕනේ. ඒ වගේ වාර ගාන 1000 වාරය සම්පූර්ණ කරාම ඒ වගේ අවුරුදු 7-8 ඒ වගේ කාලයක් තුලත් ඒ බලය රැඳී පවතින වෙලාවල් තියෙනවා. හැබැයි මේ සියල්ලටම සුවිශේෂී වෙනවා යන්ත්‍රයේ කාලය පවතින්නට ජප කරන වාර ගාන වගේම ජප කරන අදුරා භාවිතා කරන වත්පිළිවෙත් සහ පැවැත්ම මේ සියල්ලම හරියට නියම විදිහටම සිදු වුණොත් තමයි ඒ නියම කාලයක් ඒ යන්ත්‍රයේ සම්බන්ධ කරන වාර ගාන අනුව පවතින කාලය තීරණය කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඔබතුමා ඇහුවා මේ යන්ත්‍රය ආරක්ෂා කිරීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. බොහෝ දෙනා ගෙදර යන්ත්‍රය තියලා ගිහිල්ලා ගැටලු වලින් බේරෙන්න අනතුරු වලට ලක් වෙලා ජීවිත අහිමි වෙච්ච අය ඉන්නවා. මගෙත් එහෙම අත්දැකීම් තියෙනවා බොහොම. එක තරුණ මහත්මයෙක් බන්ධනාගාරයේ හිටපු මහත්මයෙකුට යන්ත්‍රයක් පැළඳුවා. එහෙම අභිසම්විධාන යන්ත්‍රයක්ම සෙනසුරු අපල ජම්ම ඒරාෂ්ටකයක් තිබිච්ච කෙනෙක්. ඒ අපලයට පැළඳපු යන්ත්‍රයට මම එයාට දවස් 3ක් විතර පිළී ජාති වලින් වලකින්න විතරයි කිව්වේ. නාන්නවත් මොනම හේතුවකටවත් මල ගෙදරක ගියත් කොමන තැනකට ගියත් ගලවන්න එපා කියලා තමයි යව්වේ. ඒ කෙනා වැඩ කරන්නේ බන්ධනාගාර නිසා ඒ කෙනාට මල ගෙවල් වල යන්න වෙනවා, මත්පැන් පානය කරන සාදවලට යන්න වෙනවා. මේ කෙනා සති 2ක් විතර මේ යන්ත්‍රය පිළිබඳ හොඳවත් පිළිවෙත් රැකලා ඉඳලා අර කටයුතු වලදී මේ යන්ත්‍රයට අගෞරවයක් කරන්න හොඳ නැහැ කියලා ගෙදර ගලවලා තියලා ගිහිල්ලා අනතුරකට ලක් කළා. අද ජීවිතුන් අතර නැති කෙනෙක් හැටියට මේ උදාහරණයක් දෙන්න පුළුවන්. එහෙදී මමත් පුදුමයටපත් වුණා. මං ඇහුවේ යන්ත්‍රේ තිබුණ නැද්ද කියලා මේ සිදු වෙන වෙලාවට. එතකොට කිව්වේ මේ සති 2ක් තියාගෙන ඉඳලා ගෙදර තියලා ගිහිල්ලා තමයි මේක උනේ කියලා. එතෙන්දී යන්ත්‍රය රැකීම නෙමේ යන්ත්‍රයෙන් අපේ රැකීමයි විය යුත්තේ. සමහර සාන්තිකර්ම ඇතුළන් යන්ත්‍රය රකින්නටම උපදෙස් දෙනවා. නමුත් අපි දැනගන්න ඕන අපේ සාන්තිකර්ම ශක්තිය අපි ලබා ගන්න විශ්ව ශක්තිය තුල තියෙන අපේ දේ තුලින් ආතුරය ආරක්ෂා වෙන යන්ත්‍රයක් පනවන්න නැතුව ආතුරයට යන්ත්‍රය ආරක්ෂා කර ඉන්න සහ ඒ වෙනුවෙන් වෙසෙන්න නැති වෙන්න කටයුතු කරන්න අපේ දක්ෂකම තියෙන්න ඕනේ. මෙතෙක් කියලා අපි සාකච්ඡාව කරගෙන ගියේ ප්‍රේක්ෂකයන්ගේ පසෙන්. එහෙම නැත්නම් මේ සේවය ලබා ගන්නා කෙනාගේ ප්‍රශ්නය අපි ජ්‍යොතිෂවේදියාට යොමු කරා. ඉතින් අපි මේව හිතන්න ඕනේ. ජ්‍යොතිෂවේදියාගෙන් යන්ත්‍රේ පළඳුව පමණින් සියලු ප්‍රශ්න නිවාරණය වෙන්නේ නැහැ. යන්ත්‍රේ පළඳින්න රැකිය යුතු වත්පිළිවෙත් මොනවද කියලාත් මම කැමතියි දැනගන්න. ඔතුමා කියන දේ බොහොම වටිනවා. මම අර කලින් කිව්වා වගේ සාන්තිකර්ම ඇදුරා පිළිවෙත් රැකගෙන හරියට නියමාකාරව ඒ විද්‍යානුකූලව කටයුතු කරලා යන්ත්‍රය පැළඳුවාට යන්ත්‍රය පැළඳ සිටින කෙනා අර ඔබතුමා වගේ යන්ත්‍රය ආරක්ෂා කර ඉන්න නෙමෙයි. නමුත් යන්ත්‍රය පැළඳ සිටින කාලය තුල මොකද ඔහු ගෙවන්නේ ඒ වෙනකොට අපල කාලයක්, කරදර බාධක වැඩි කාලයක් සහ පෙර කරපු අකුසල් පළ දෙන කාලයක්. එහෙම කාලයක ඔහුට පුළුවන්කම තියෙන්න ඕන අඩු ගානේ පංචශීල ප්‍රතිපත්තියට අනුගත වෙන්නට උත්සාහ කරමින් එකක් දෙකක් හෝ රැකගෙන ඉන්න. ඒ වගේම අනවශ්‍ය දේවල් වලින් විශේෂයෙන්ම මත්පැන් ඒ වගේ දේවල් විශේෂයෙන් මස් මාංශ වලින් වැළකෙන්න පුළුවන් තරම් වැළකෙන්නට පුළුවන්කම තියෙන්න ඕන. එහෙම වැළකෙන්නට උත්සාහ කරලා හරි අඩු ගානේ ඒ පැවැත්ම හරිය උඩ තියාගන්න පුළුවන් වෙන්න ඕන. අනිත් එක තමයි සමාජය තුල තමන්ගෙන් වෙන්න ඕනි යුතුයකම් ටික අම්මා තාත්තට සහෝදරයින්ට සමාජයට හානියක් නොවන පුද්ගලයෙක් හැටියට කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම ඉන්න තාක්කල් අර යන්ත්‍රයෙන් ලැබෙන ගුණය තමන්ට ලබා ගන්න තමන්ගෙනුත් දෙයක් වුණා වෙනවා. ඒ අරෙන් ඒක ආරක්ෂා කර ඉන්න එකම නෙමෙයි. නමුත් තමන් පැවැත්ම තුල එහි ගුණය ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. තවත් වැදගත්ම ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අපිට දැනගන්න තිබුණා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සියලු දෙනා වෙනුවෙන්. වෙල්කම් ඇතුමා යන්ත්‍රය පැළඳීමේදී බොහෝ විට අපි දැකලා තිබෙනවා මේ හදවත ස්පර්ශ වෙන තමයි යන්ත්‍රය පළඳන්නේ. සමහර කට්ටිය නම් අපි දකිනවා මේ ඉනටත් යන්ත්‍රය දානවා. හැබැයි මම උසන් කැමති නිවැරදි ක්‍රමය කුමක්ද? ඒ වගේම හදවත ස්පර්ශ වෙන යන්ත්‍රය පළඳන්න හේතුව මොකක්ද කියලා දැනගන්න. සාමාන්‍යයෙන් අපේ ජීවිතේ
රඳා පවතින්නේ හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය මත. හෘදය වස්තුව ක්‍රියාත්මක වීම නවතින්නේ කොයි වෙලාවද? ඒ අපේ ජීවිතයේ අවසානයේ වෙනවා. හෘදය වස්තුවේ සියුම් නාල සහ අපේ මොළය හා සම්බන්ධ ස්නායු නිරන්තරයෙන්ම සහ සම්බන්ධ වන ස්ථානයක් තමයි බොහෝ විට මේ උකුණු වල කියන පපුව මැද. ඉතින් හදවත සහ මොළය අතර ගනුදෙනුවට ඒ අපේ ආරක්ෂණ ක්‍රමවේදයේ ශක්තිය නිරන්තරයෙන් දැන්වීම සහ ස්පර්ශ වීම සිදු වෙනකොට අපේ ආරක්ෂාවට බොහෝ ඉවහල් වෙන නිසා තමයි හෘදය වස්තුවට ආසන්නයෙන් ඒ පපුව මැදට වන්නට යන්ත්‍ර පළඳන. ඔබතුමා ඇහුවා ඉනටත් යන්ත්‍ර පළඳින අවස්ථා තියෙනවා කියලා. ඉනට යන්ත්‍ර පළඳවීමේදී සුවිශේෂී යන්ත්‍ර වර්ග තියෙනවා ඉනට පළඳවිය යුතු. එහිදී ඉනට පැළඳීමේ යන්ත්‍ර විශේෂ කාරණා තියෙනවා. කලු කුමාර දෝෂ ආදී කටයුතු වලදී ඉනට පළඳින යන්ත්‍ර තියෙනවා. ඒ හැරෙන්නට වෙනත් කිසිදු හේතුවක් මත සමහරවිට ආතුරය ඇවිල්ලා කියන්න පුළුවන් මට කරේ දාන්න එපා මේක ඉනට දාන්න බෑද කියලා. නමුත් එහෙම වුණාට සාන්ති කර්ම ඇදුරා හරියට කරන කෙනෙක් නම් එයා දැනගන්න ඕන මේ යන්ත්‍රය පැළඳ යුත්තේ ඉන්නට නෙමෙයි කරට සහ ස්පර්ශ යුත්තේ කොතෙන්ද කියන එක පැහැදිලි කරලා දීලා එයින් ආරක්ෂාව ලැබෙන්නේ මේ ආකාරයෙන් කියලා ඒක කොහොම හරි ඒ කරේ පැළඳීම සඳහා කටයුතු කරන්නට. අපි අහලා තියෙනවා දැකලා තියෙනවා පූජා ද්‍රව්‍ය පමණක් ලබා දෙන්න යන්ත්‍රය සකස් කරන්න. මම උදේ දැනගන්න කැමති මේට යම් කිසි පිරියක් දැරිය යුතු ඒක සාධාරණ පිළිගන්න ඕනේ. හැබැයි මේ විශේෂ පූජා ද්‍රව්‍ය මොනවද? මේ පූජා ද්‍රව්‍ය වලට විතරක් ලබා දෙන යන්ත්‍රවල තියෙන ගුණාත්මක භාවය කොහොමද? ඔබතුමාගෙන් උත්තරයක් ඕන. යන්ත්‍ර පැළඳීමේදී ඒ කාරණාව අනුව භාවිතා කළ යුතු පූජා ද්‍රව්‍ය තිබෙනවා. දැන් අපි විශේෂයෙන් සඳහන් කරා සෙනසුරු අපල පිළිබඳව. එහිදී එළඟි තෙල් පහන් විශේෂයි, නුග කොළ විශේෂයි. ඒ වගේම ග්‍රහයින් 9 දෙනාට අදාළ කොළ වර්ග තියෙනවා. ආහාරවල පාට වර්ග තියෙනවා. ඒ වගේම තෙල් විශේෂයෙන් භාවිතා වෙනවා. ඒ වගේම විශේෂ දවස් භාවිතා වෙනවා. ඒ පුද පූජා පවත්වද්දී ගන්න ඕන සමහර පළතුරු කැවිලි වර්ග පවා විශේෂව තිබෙනවා. ඒ ග්‍රහයින්ට අදාළව ඒ අර ඔබතුමා ඇහුවා වගේම මේ පූජා ද්‍රව්‍යවල ඒ ග්‍රහයින්ගේ ආකර්ෂණ ශක්තිය ඒ යන්ත්‍රයට අපේ ශරීරයට ක්‍රියාත්මක වීම වේගවත් කිරීමට විශේෂ හේතු කාරණා වෙනවා. ඒ පූජා ද්‍රව්‍ය විශේෂ කොට ගත්තම. මම තවත් ප්‍රශ්නයක් දැනගන්න කැමතියි. දැන් මේ යන්ත්‍රය පැළඳීමේදී යම් පිරිවැයක් දැරීමට සිදු වෙනවා. මේ අපල ඇති වෙන්නේ අපල උපද්‍රව ඇති වෙන්නේ ධනවතාටම පමණක් නෙවෙයි. දිලින්දෙක්ට මේ වගේ අපලයක් ඇති වුණොත් එහෙම යන්ත්‍රය සකස් කරගන්න බැරි වුණොත් විකල්පයක් විසඳුමක් ඔබතුමා දන්නේ නැද්ද මේ අපල සමනය කිරීම සඳහා? ඒකත් අර කර්ම ශක්තිය අනුවම සිදුවෙන දෙයක් තමයි. ධනය පෙර කරපු අකුසල් සහ කුසල් දෙකම ඇතුව ධනය ඇතුව උපදින කෙනා තමන්ගේ වියපැහැදන් දරලා පිරිවැය දරලා ඒ අදාළ යන්ත්‍ර මන්ත්‍ර කටයුතු, සාන්ති කර්ම කටයුතු, බුදුගුණ කටයුතු ආදී සියලු දේවල් වලින් එහි ආරක්ෂාව සලස ගන්න කටයුතු කරද්දී දිලිඳු අයට ඒ පිරිවැය දරන්න බැරි අයට එහෙම වෙන්නම හේතුව තමයි ඒ අය කරලා තියෙන කර්ම ශක්තිය වල බලය හරියට වඩා වැඩිවීම. ඒ වැඩිවීම තුල යාලට ඒ කර්ම ශක්තියෙන් මිදෙන්න තියෙන කරුණු කාරණා ඉෂ්ට කරගන්න තියෙන අවස්ථාවන් අහිමි වීමේ ක්‍රමයක් තමයි මම දකින විදිහට. හැබැයි ඒ අයට මේ මිදෙන්නට ක්‍රමයක් තියෙනවා. කිසිම වියදමක් පිරිවැයක් නැතුව මම අර මුලින්ම කෝවාගේ බෝධි පූජා දුගී මගේ අඩු ගානේ සතෙකුට තමන්ගේ කෑම එකෙන් කෑම ටිකක් දීලා හරි පින් අනුමෝදන් කරන්න පුළුවන් නම් ඒ අදාළ ග්‍රහයින්ට ඊගාවට ඒ වගේ තමන්ට තියෙන දෙයක් කෙනෙකුට දීලා තව කෙනෙකුට පුළුවන් ශ්‍රමයෙන් හරි උදව්වක් කරලා එහෙම නැත්නම් තමන් අර මම කෝවාගේ විහාරස්ථානෙට ගිහලා මල් පහන් පූජා කරලා ඒ වගේම බෝධි පූජා පවත්ලා පින් අනුමෝදන් කරන්නට ඒ ග්‍රහයින්ට සහ ග්‍රහයින්ට අධිපති දෙවියන්ට ඒ සියල්ලෙන් වැඩි වේදමක් නැතුව එයාටත් පුළුවන් වෙනවා එයින් මිදෙන්නට. සමහර දෙමාපියෝ දරුවන්ගේ විභාග ජයට යන්ත්‍රයක් පළඳවලා යන්ත්‍රයට විභාගය බාර දීලා දෙමාපියෝ දරුවා පැත්තකටලා ඉන්නවා. මේ යන්ත්‍රයට සියලු දේ බාර දුන්නාන් පස්සේ ගැලවෙන්න පුළුවන්ද? යන්ත්‍රය පැළඳීම විතරද උත්තරේ? ඔබතුමා කියපු කාරණාවේදී බොහෝ තැන්වල ඔය කටයුතු ඒ විදිහටම සිද්ධ වෙනවා. විභාගයක් ජයග්‍රහණය කරන්නට කියලා යන්ත්‍රයක් දෙමව්පියන්ගේ අවශ්‍යතාවය මත දරුවෙකුට පළඳනවා. සමහරවිට දරුවා ඒකට කැමැත්තකුත් නැහැ. එහෙම අවස්ථාවකදී සාන්ති කර්ම වේදියාගේ දක්ෂතාවයේ තිබිය යුතුයි ඒ බලපෑමට මුහුණ දෙන්නට. එහෙම නැති සාන්ති කර්ම වේදියෙක්ගෙන් ඒ යන්ත්‍රය පළඳවලා දරුවා යන්ත්‍රයටත් අකමැත්තෙන් ඒක සමහරවිට පැත්තක දාන්න පුළුවන්. විභාගයට කියලා විභාගෙ ෆේල් වෙන්නත් පුළුවන්.
අසමත් වෙන්න පුළුවන්. එහෙදී සාන්තිකර්ම වේදියාට පුළුවන්කම තියෙන්න ඕන ඒ දරුවාගේ අපලයක් නම් එහෙම දෝෂයක් නම් අලසකමක් අකමැත්තක් අධෛර්යයක් තියෙන්නේ මතය ශක්තිය හිරිමක් හරි තියෙන්නේ ඒකට අදාළවත් පිළිවෙත් තුළ ඒ දරුවාගේ තියෙන අකුසල් පැත්තෙන් තියෙන කරදර අඩු කරලා යන්ත්‍රයේ ශක්තිය තුලින් දරුවාගේ අලසකම නැති කරලා ධෛර්යය උනන්දුව වැඩි කරලා මතක ශක්තිය පුබුදුවාලමින් දරුවා ඉගෙන ගැනීමට උනන්දු වෙන කෙනෙක් බවට පත් කරන්නට ඒ සාන්ති කර්මය තුළ පුළුවන්කමක් තියෙනවා. එහෙම අදුරා දක්ෂ වෙන්න ඕන. හරියට හරියාකාරව ඒ කාර්යය ඉෂ්ට සිද්ධ කරන්නට. එහෙම නැති තාක් අර ඔබතුමා කිව්ව දේ තමයි සිද්ධ වෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාන්ට. ඇත්තටම අද අපේ මාතෘකාව ඔස්සේ ඉතාමත් වටිනා කියන. ඇත්තටම ඔබතුමා මේ කරුණු දැනගෙන යන්ත්‍ර කලාව ඒ වගේම මේ ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ දැනගෙන දෙයක් කරන බව අපේ ප්‍රේක්ෂකයන්ට හොඳටම වැටහුණා. විශේෂයෙන්ම ඔබතුමා යන්ත්‍ර නිර්මාණය කිරීම පිළිබඳ සහ යන්ත්‍රය පිළිබඳ විද්‍යානුකූලව පහදා දීම තුලින්. ඇත්තට මේක ලොකු සේවයක්. මොකද බොහෝ දෙනෙක් නොදැනයි මේ යන්ත්‍ර විද්‍යාව හෝ ජ්‍යොතිෂ විද්‍යාව පසුපස යන්නේ. ඉතින් ඇත්තටම අපේ ගෞරවය හිට් ශ්‍රී ලංකා YouTube channel අපේ ගෞරවය ඔබතුමාට පුද කරන ප්‍රධාන වශයෙන්ම යමක් දැනුවත් කරන්නට අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්න කළ සේවය පිළිබඳව. ඉතින් මම අවසාන වශයෙන් ඔබතුමාට අපේ ස්තුතිය පුද කරන ගමන්ම ඔබතුමාගෙන් කැමැති මම දැනගන්න ඔබතුමාගේ මේ සේවය අපේ රට විතරක්ද එහෙම නැත්නම් මේ සේවය විශ්වය පුරාවටම ඔබතුමා ලබා දෙන්න හැකියාව තිබෙනවද කියලා අපි චුට්ටක් සිහිපත් කරමු. අපේ ප්‍රේක්ෂකයන්ට දැන ගැනීම පිණිස. ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා මාව මේ කාරණාවට සහසම්බන්ධ කර ගැනීම පිළිබඳව. මමත් තවමත් මේ කටයුතු වල නියලුණා වගේම තාමත් ප්‍රගුණ කරමින් ඉන්න අවධියක ඉන්නේ. මහා සාගරය වගේ මේ ශාස්ත්‍ර ඒ කියන්නේ සාගරයට බැස්සට පස්සේ මුලක් මැදක් අගක් හොයන්න බෑ. Taman දිගින් දිගටම අධ්‍යයනය කරමින් යන්නට ඕනේ. මම තාම එහෙම අධ්‍යයනය කරමින් යන ගමන් මම දැනට උගත් දේ තුලින් මගේ කර්තව්‍යය සිදු කරමින් යන්නේ. ඔබතුමා කිව්වා වගේ විශ්වය හා ශක්තිමත්ව බැඳෙන්නට පුළුවන් ශාස්ත්‍රයක් තමයි මේක. ඒ විශ්වයත් එක්ක බැඳෙන තරමට තමයි අපේ කටයුතු වල ගුණය ඵලය අන්නයට දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. හොඳයි. හිට් ශ්‍රී ලංකා YouTube channel අපි ඔබට සිහිපත් කළා මේ කේන්දරයේ වැඩසටහන තුලින් හරවත් වූ වැඩසටහන වෘද්ධිපත් කරන බව. ඉතින් ඔබ දකින්නට ඇති මේ වැඩසටහන තුල අපේ සරත්ලාල් වෙල්ගම මැතිතුමා ජ්‍යොතිෂ අධිපතිතුමා ඉතාමත් පියවරෙන් පියවරට යන්ත්‍ර නිර්මාණය පිළිබඳව සහ යන්ත්‍ර විද්‍යාව තුළ සැඟවුණු ඇත්ත ඔබට ඉදිරිපත් කළා. විශේෂයෙන් සියලු දෙනාට පැහැදිලි වෙනසේ. නැවත වතාවක් හිට් ශ්‍රී ලංකා YouTube channel වෙනුවෙන් අපේ ස්තුතිය ඔබතුමන්ට පුද කරනවා. ඒ වගේම ඔබතුමන්ගේ සමාජ සත්කාර කටයුතු වැඩ වඩාත් දියුණු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ඔබතුමන්ට ජනතාවට සේවය කරන්න ඔබතුමාගේ විද්‍යාව තුළින් ඔබතුමාගේ සේවය තවදුරටත් මේ රටට ජනතාවට ලැබෙන්න හැකියාව ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමාට. ඒ වගේම මේ නරඹන ඔබටත් අපි ආරාධනා කරනවා මෙවැනි වූ නිවැරදි ක්‍රම ශිල්ප අනුගමනය කරන මෙවැනි අදුරන් වෙත එළඹීම තුළින් ඔබට පුළුවන් ඔබේ අපල සමනය කරගන්න නිවාරණය කරගන්න. ඒ වගේම ඔබේ ජීවිතයට ධනාත්මකව උපදේශයක් ලබා ගන්න මෙවැනි අදුරන් සමග කටයුතු කිරීම ඔබට වාසියක් වේවි. එහෙම නැත්නම් යහපතක් වේවි. ඉතින් නැවත වතාවක් අපි සිහිපත් කරනවා අපේ හිට් ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරන්න. රැල්ලෙන් මිදී නිවැරදි දැනුම ඔබට ගෙන එන හිට් ශ්‍රී ලංකා YouTube channel සමග එකතු වෙන්න කියලා අපි නැවතත් ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාටම ජයෙන් ජයම් වේවා.